prepositions වල නිපාත පදවල ඉතිරි කොටස තමයි අද කරන්නේ. to කියන්නේ දන්නවනේ. කයන්නට. to candy නුවරට. to school පාසලට. to hospital රෝහලට. හරි. they will go simple future. ඔවුන් will go යාවි. go කියන්නේ යනවා will go අනාගතේ යාවි. ඔවුන් යාවි to temple පන්සලට අවද tomorrow. ඔවුන් හෙට පන්සලට යාවි. to temple කියන්නේ පන්සලට. නිකම්ම temple දැම්මොත් වැරදි. to දාන්න ඕන. to කියන නිපාත පදේ අනිවාර්යෙන් දාන්න ඕන. පන්සලට කියන. ඒක කිසියම් ස්ථානයකට යනවා කියන අදහස තමයි to එකේ තියෙන්නේ. කිසියම් ස්ථානයකට. destination එකකට, ගමනාන්තයකට. We went අපි ගියා simple past tense to අනුරාධපුර. අනුරාධපුරයට කවද්ද? last year. ගිය අවුරුද්දේ. ගිය අවුරුද්දේ අපි අනුරාධපුරයට ගියා. ඒ වගේ ටවුන් එකට ඉස්සරහට to දානවා. My father did not go. did not go. ගියේ නැහැ. අතීත කාල නෙගටිව් කරන්න. අතීත කාලේ කිසියම් දෙයක් කළේ නැත්නම් අපි did not කියලා දානවා. did not දාපු ගමන් ප්‍රධාන ක්‍රියාව වර්තමාන කාලේ දාන්න. went නෙමෙයි go. did not go කියන්නේ ගියේ නැහැ. මගේ තාත්තා ගියේ නැහැ to work වැඩට. to work කියන්නේ වැඩට. last week ගිය සතියේ. ගිය සතියේ මගේ තාත්තා වැඩට ගියේ නැහැ. next one number 4. what time do you go to bed? what time මොන වෙලාවටද? කීයටද? do you go සාමාන්‍යනවා යන්නේ to bed ඇඳට. ඒ කියන්නේ නිින්දට. සාමාන්‍යනවා නිදාගන්නේ කීයටද කියලා තමයි එකකින් අහන්නේ. හරි. do you go simple present tense නේ. simple present tense එකේ ප්‍රශ්නයක් අහද්දී do හරි does හරි ඉස්සරහට ගන්න ඕනේ. you කියන්නේ plural නේ. එයා බහුවචන ස්වරූපේ ඉන්නේ. ඒ නිසා අපි does නෙමෙයි ඉස්සරහට ගන්නේ do. what time කීයටද? do you go to bed? ඔයා ඇඳට යන්නේ. කියන්නේ නිදාගන්නේ කීයටද? this dictionary මේ ශබ්දකෝෂය මේ dictionary එක belongs කියන්නේ අයිති to my sister. සාමාන්‍ය මෙතන ඡායන්නක් නෙමෙයි මෙතන අදහස. belongs කියන එකත් එක්ක to කියන preposition එක කොහොමද දානවා. belongs කියන්නේ අයිති වෙනවා. ඒ ක්‍රියාපදයට එක්ක to එක කොහොමද එනවා. belongs to කියන්නේ අයිති කාටද? my sister. මගේ සහෝදරයට මේ dictionary එක අයිති. හදල්ලියගේ මොන ප්‍රශ්න තියෙනවද අහන්න. Okay. If you have finished, send me a message. You are not message that I have finished here. Then we can go to the next example. Parapage man login hai. Ilanga sina. Harithumi has finished. What about others? Yuri has finished. Very good. Hadad. Okay, very good. Yuri has finished. Shavin has finished. I have finished right now. I have එකත් එක past participle තමයි දාන්න ඕනේ. present perfect. අද අපි ලස්සන පාඩමක් කරනවා present perfect වලින්. spoken English. පොත වීඩියෝ එකකුත් තියෙනවා. හරි. mute කරන් ඉන්න. හරි. අපර ඊළඟ උදාහරණය. ඊළඟ preposition එක. හරි ගොඩක් ලේසි. ඒ වුණාට හරියම වැදගත්. විතර මගේ ප්‍රශ්න එනවනේ. හරි. මම හරි කටින් ලියන්න මේක තියන්නම්. පරක්කුච්ච කට්ටියට. හරි. ඊළඟ එක. with කියන්නේ දන්නවනේ සමග. හැබැයි මේකේ තව භාවිතයන් තියෙනවා. ඔයාලා නොදන්න භාවිතයන් තියෙනවා. සමග එක්ක තමයි with කියන එක තේරුම.
හරි. අපි බලමු උදාහරණයක්. She went ඇය ගියා එහි. She went there කියන්නේ එහි. With her father ඇගේ තාත්තත් එක්ක. her father කියන්නේ ඇගේ තාත්තා. with කියන්නේ සමග. එහෙනම් ඇගේ තාත්තා සමග. ඇය ගියා එහි. there කියන්නේ එහි. ඇය එහි ගියා with her father ඇගේ තාත්තත් එක්ක. ඇගේ තාත්තා සමග. හරි. මල්ලි preposition කියන පාඩමෙ ඉතිරි කොටස තමයි කරන්නේ. හරි. with කියන්නේ මොකද්ද? සමග. හරි. අපි ක්‍රිකට් සෙල්ලම් කළා යාළුවෝ කිහිප දෙනෙක් එක්ක. කොහොමද කියන්නේ? අපි ක්‍රිකට් සෙල්ලම් කළා යාළුවෝ කිහිප දෙනෙක් සමග. අපි නම් we සෙල්ලම් කළා played මොනවාද? ක්‍රිකට්. අපි ක්‍රිකට් සෙල්ලම් කළා with සමග කිහිප දෙනෙක් කියන්න පුළුවන් a few දාන්න පුළුවන් several දාන්න පුළුවන් මම වචන කිහිපයක් දෙන්නම් මේ ඔක්කොගෙම තේරුම කිහිප දෙනෙක් හරි with a few with several එහෙම නැත්නම් some කිහිප දෙනෙක් friends හරි we played cricket අපි ක්‍රිකට් සෙල්ලම් කළා with a few friends එහෙම නැත්නම් with several friends එහෙම නැත්නම් with some friends යාළුවෝ කිහිප දෙනෙක් එක්ක අපි ක්‍රිකට් සෙල්ලම් කළා. දැන් අපිට සරින 8 අවසරනේ. හරි. ඔයගොල්ලන්ගේ වෙලාව වෙනසක් වෙන්නේ නැහැ මේ වෙලාවට තමයි ක්ලාස් තියෙන්නේ. ඊට අමතරව ඉරිදා 10 12 තියෙනවා. අද එන්න බැරි අයට ඉරිදා 10 12ක් තියෙනවා. ඕන දෙකම හරියන්න පුළුවන්. හරි. next one. number 3. හරි. කොහොමද කියන්නේ මේවා ලේසින් කෙනෙක් සමග ඒ වගේ කියන්න පුළුවන් මේකේ. with her father ඇගේ තාත්තත් එක්ක. ඒ වගේ. මම ලියනවා පෑනකින්. මම ලියනවා පෑනකින්. පෑනෙන් ලිය. කොහොමද කියන්නේ? I write with a pen. ඕනම් කියන්න පුළුවන් I am writing කියලා. මම දැන් ලියමින් ඉන්නවා කියලා කමු present continuous. I writing එකත් හරි. එහෙනම් පුරුද්දක් වශයෙන් ලියනවා. I am writing. මම දැන් ලියමින් ඉන්නවා. මම ලියමින් සිටිනවා පෑනකින් with a pen. I write with a pen. With a pen කියන්නේ පෑනකින්. අර පන්න නැති දෙයක් එක්ක උනත් යන්න පුළුවන්. පෑනකින්. අවශ්‍ය නම් ලියන්න with a pen කියන්නේ පෑනකින්. I write with a pen. මම ලියනවා පෑනකින්. හරි. මගේ අම්මා එළවලු කපනවා පිහියකින්. මගේ අම්මා එළවලු කපනවා පිහියකින්. කොහොමද කියන්නේ? My mother. මගේ අම්මා. ඔන්න දැන් මම simple present tense ගන්නවා. මොකද පුරුද්දක් වශයෙන් එළවලු කපනවා. දැන් my mother cut කියලා දානවා. හැබැයි my mother ඒක වචන. ඒ නිසා අපි verb එකට s දාන්න ඕනේ. My mother cuts මොනවද? එළවලු. vegetables. My mother cuts vegetables එළවලු. අපිට subject එක තියෙනවා, verb එක තියෙනවා, object එක තියෙනවා. මගේ අම්මා කපනවා එළවලු. With a knife. පිහියකින්. With a knife. With a knife කිව්වේ පිහියකින්. Right in a flash. හරි. තව උදාහරණයක් බලමු.
අර රැවුල තියෙන මිනිසාව ඔයා දන්නවද? රැවුල තියෙන මිනිසා. A man with a beard. මිනිසෙක්. A man with a beard. හරි. ඒක බලමු එහෙනම් කොහමද දාන්නේ කියලා. number 5 මම උඩින් දානවා. ඔයා දන්නවද? Do you know? Do you know කියන්නේ ඔයා දන්නවද? අපි දාමු මිනිසා කියලා නිශ්චිත කරමු එහෙනම්. The man. මිනිසෙක් නම් a man, මිනිසා නිශ්චිත නම් the man. මෙතනදී නිශ්චිතයි. රැවුල තියෙන මිනිසා කියලා නිශ්චිතයි. Do you know the man? ඔයා දන්නවද මිනිසාව? මොන මිනිසාද? මොන මිනිසා විස්තර කරනවා? With a beard. With a beard කිව්වේ රැවුල සහිත. ප්‍රශ්නය නිසා question mark දානවා. beard කියන්නේ රැවුල. මේ උඩු රැවුල විතරක් නෙමෙයි සම්පූර්ණ රැවුල. Do you know the man with the beard? කියලා පෙන්නන්න පුළුවන් රැවුලක් තියෙන කෙනෙක් ඉන්නවා. එයා පෙන්නලා අහන්න පුළුවන්. හරිද? ඉක්මනට මම ඉන්නේ ගන්න ලියන ටයිම් විදිය වලට. හරි. තව භාවිතයක්. ඒක සල්ලි තියෙන මල්ලක්. කොහොමද කියන්නේ? It is a bag with money. Number 6. It ඒක is වෙනවා. අනිවාර්ය verb එකක් දාන්න ඕන. verb එක නැත්නම් වාක්‍යයක් වැරදි. ක්‍රියාපදයක් තිබිය යුතුමයි වාක්‍යයකට. It is ඒක වෙනවා. A bag එක මල්ලක් වෙනවා. මල්ල මොකක් සහිතවද? With money සල්ලි සහිත. එහෙනම් ඒක සල්ලි තියෙන බෑග් එකක් වෙනවා. A bag with money කියන්නේ සල්ලි තියෙන මල්ලක්. ඒක බෑග් එකක්. හරි. මේක තමයි උදාහරණ දෙකක් මම කරනවා. වාක්‍ය දෙකයි දෙන්නේ මේකට. හරි. මගේ පොත ඇය ළඟ. මගේ පොත ඇය ළඟ. කොහොමද කියන්නේ? My book is with her. මගේ පොත කියන්නේ my book. Number 7. My book is වෙනවා with her. with her කිව්වේ ඇය ළඟ. My book is with her. මගේ පොත ඇය ළඟ. Last one. කාටද මුල් කොටස් මම කරනවා නම් හෙට 10 12 තියෙනවා මේ පන්තියේම. මේ පන්තියේම හෙට 10 ඉඳන් 12 වෙනකන් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. කැමතිද? හරි. මම දැක්කා මිනිසාව පොතක් සහිතව. ඒ කියන්නේ පොතක් අතේ තියාගත්තු මිනිසෙක්ව මම දැක්කා. පොතක් අතේ තියාගත්තු මිනිසෙක්ව මම දැක්කා. ඒ වගේ දේවල් අපිට කියන්න වෙනවනේ. මම දැක්කා කියන්නේ I saw නේ. The man මිනිසාව. with a book. I saw the man with a book. පොතක් සහිත මිනිසෙක්ව මම දැක්කා. මේ හරියට මේ වගේ. The man with a beard වගේ තමයි. රැවුලක් තියෙන මිනිසා. The man with a book. පොතක් අතේ තියාගත්තු මිනිසෙක්ව. මිනිසාව. I saw the man with a book කියන්නේ පොතක් අතේ තියාගත්තු මිනිසාව මම දැක්කා. ඉස්සරහට papers එහෙම කරාදී ඔය වගේ වෙනවා. ඒකට මේ කලින් අහලා තියෙනවා lazy papers කරන්න. හරි. Next one. Next one. About. හරිද? ඊළඟ about.
කියන්නේ මොකද්ද? දන්නවා. ගැන පිළිබඳ. ගැන පිළිබඳ. ඉතින් ඊළඟ මාතෘකාව. මේක හොඳ ෂෝට් නෝට් එකක්. ඔය ලෙවල් දක්වාම ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. නිපාත පද ප්‍රෙපොසිෂන්ස් ගැන හොඳ ෂෝට් නෝට් එකක් තමයි මේක. ඔය ලෙවල් වලට එනවා මේ ප්‍රශ්න. ඉස්සරහට අටවසරේදීත් එනවා. ඊට පස්සේ ලියද්දි රචනා හැම ලියද්දිත් වැදගත් වෙනවා. හරි. මම දේශපාලනය ගැන වැඩි දන්නේ නැහැ. කොහොමද කියන්නේ? මම දන්නේ නැහැ. I don't know. අපි written English නිසා අපි I do not know කියලා ලියමු. spoken නම් I don't know. I do not know. මම දන්නේ නැහැ. much ගොඩක්. much කියන්නේ ගොඩක්. politics කියන්නේ දේශපාලනය. politics. about politics. දේශපාලනය ගැන. I don't know much about politics. ඒ කිව්වේ මම දේශපාලනය ගැන වැඩි දන්නේ නැහැ. politics කිව්වේ දේශපාලනය. about politics කියන්නේ දේශපාලනය ගැන. about science නම් විද්‍යාව ගැන. about maths නම් ගණන් ගැන. ගණිතය ගැන. කිසියම් දෙයක් පිළිබඳ. right in a flash. Next one. වැඩසටහන ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන. වැඩසටහන ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන. වැඩසටහන කියන්නේ the program. නිශ්චිතයි. ඒ නිසා අපි the දානවා. මොන වැඩසටහනද කියලා දානවා. program කියන්නේ වැඩසටහන. the program මොනවා පොඩක් ස්පේස් එකක් කියලා තමයි ලියන්නේ. about කියන්නේ ගැන. the history ඉතිහාසය. history කියන්නේ ඉතිහාසය. about the history කියන්නේ ඉතිහාසය ගැන. මොකේ ඉතිහාසයද? ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවට අයිති කියන්නේ අපි of දානවා. of එකෙන් අයිතිය හඳුනනවා. ශ්‍රී ලංකාවට අයිති. ඒක මම වෙනම කරන of එක. of ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා කියන්නේ ශ්‍රී ලංකා. of ශ්‍රී ලංකා කියන්නේ ශ්‍රී ලංකාවට අයිති ඉතිහාසය. the history of ශ්‍රී ලංකා කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය. about the history of ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන. හරිද? මේ වාක්‍යය verb එකක් නැහැ. ක්‍රියාපදයක් නෑ නේද? ක්‍රියාපද නැති වාක්‍යයකට මොකද්ද විසඳුම? helping verb එකක් දානවා. සාමාන්‍ය මේක අතීත බවක් හැඟවෙන්නේ නැහැ, අනාගත බවක් හැඟවෙන්නේ නැහැ. වර්තමාන කාල බවක් තමයි හැඟවෙන්නේ. මේ වැඩසටහන ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන. ඉතින් අපි helping verb එකක් දානවා. am is are තුනෙන් එකක්. the program එක වචන නිසා is තමයි ගැලපෙන්නේ. හරි. වැඩසටහන ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන is කියන්නේ මොකද්ද? වෙනවා. ඒ verbs වල භාවිතයෙන් හරි වැදගත්. am is are was were will be. ඒක මම වෙනම පාඩමක් කරනවා ඉස්සරහට. කලින් කියලා දීලා තියෙනවා. හරි වැදගත් ඒක ඉස්සරහට යද්දි. හරි. about එක තව තේරුමක් තියෙනවා. විතර කියන තේරුමක් තියෙනවා. around එක වගේම විතර කියන තේරුමක් තියෙනවා. හරි. මට රුපියල් 1000ක් විතර ණයට ගන්න පුළුවන්ද? කොහොමද අහන්නේ? ඔයාට දෙන්න පුළුවන්ද? can you lend? පුළුවන්ද ඔයාට? lend කියන්නේ ණයට දෙනවා. me මට. හරි. about 1000 rupees. ප්‍රශ්නයක් නිසා question mark දානවා. can you ඔයාට පුළුවන්ද? lend me මට ණයට දෙන්න. කීයක් විතරද? about 1000 rupees. රුපියල් 1000ක් විතර. about කියන්නේ මෙතෙන්දී ගැන නෙමෙයි විතර පමණ. රුපියල් 1000ක් පමණ මට ණයට දෙන්න පුළුවන්ද?
next one ඔයාලට මොකද්ද කියන්න පුළුවන් සිද්ධිය ගැන? ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? What can you say? What කුමක්ද? Can you say? දැන් බලන්න මේක හැදිච්ච හැටි. say කියන්නේ කියනවා, පවසනවා. හරි. can කියන්නේ පුළුවන්ද? you ඔයාට say පවසන්න. What can you say? ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? කුමක්ද ඔයාලට පැවසිය හැකි? සිද්ධිය ගැන. About the incident. Incident කියන්නේ සිද්ධිය. මේක the incident නෙමෙයි කියන්නේ vowel sound නිසා the incident කියලා. හරි. සිද්ධිය ගැන ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? පොලිසියෙන් වගේ අහනවා නේ. හරි. ඔයාලට වැදගත් පණිවිඩයක් කියන්න තියෙනවා. ඔයගොල්ලෝ දැන් 7 වසරේ ඕල්ඩ් ක්ලාස් එකේ ඉස්සරහට 8 වසරේ මේකට දැන් මේ ක්ලාස් එක මෙහෙමම තියෙනවා වෙනසක් නැහැ. මේකට සහභාගී වෙනවා ඊට අමතරව ඔයගලන්ට අලුත් 6 වසර පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ ගිය අවුරුද්දේ 6 වසර 7 වසර ඒ කියන්නේ මේ අවුරුද්දේ 7 ලැබෙන අවුරුද්දේ 7 වසර ඒ ක්ලාස් එක තියෙනවා. සහ ඊට පස්සේ 8 9 10 11 ඕනම පාඩමක් ඕනම ක්ලාසස් කිහිපයක් තියෙනවානේ. ඒ අවශ්‍ය ඕනම ක්ලාස් එකකට සහභාගී වෙන්න පුළුවන් ලින්ක් එක දානවා. මොන හරි අවශ්‍ය පාඩමක් තියෙනවා නම් දැන් හිතන්න 6 වසරේ පාඩම් ටිකක් අමතකයි. කැමති නම් සහභාගී වෙන්න. හරි. අමතක තියෙන්න නැහැ. හරි ඊළඟට about කියන එක තව භාවිතයක් තියෙනවා. දැන් මම මේක අන්තිමට මේක. The train කෝච්චිය දුම්රිය is about to leave. මෙතෙන්දී about to leave කියන එක highlight කරගන්න. about to කියන්නේ කිසියම් දෙයක් වෙන්න ඉතාමත් ආසන්නයි. ඒක වෙනම භාවිතයක්. මොන ස්ථාමකයක් දාගන්න එකට. The train is about to leave කියන්නේ පිටත් වීමට ඉතා ආසන්නයි. හරි. තේරුම ලියගන්න සිංහලෙන්. දුම්රිය පිටත් වීමට ඉතා ආසන්නයි. about to යම් කිසි දෙයක් වෙන්න ඉතා ආසන්නයි. leave කියන්නේ පිටත් වෙනවනේ. about to කියන්නේ ඉතා ආසන්නයි. දුම්රිය පිටත් වීමට ඉතා ආසන්නයි. right in a flash. ප්‍රතිශත සම්බන්ධයෙන් හොඳ songs එකක් තියෙනවා දාලා පෙන්නන්න. හරි. ඉවරයි නේද? next up. ඊළඟ එක towards. මේවට වැඩි උදාහරණ නැහැ. උදාහරණ දෙකක් වගේ තමයි තියෙන්නේ. towards කියන්නේ මොකද්ද? දෙසට. එහෙම නැත්නම් වෙතට. towards කියන්නේ දෙසට එහෙම නැත්නම් වෙතට. towards දෙසට වෙතට. ඉක්මනට ලියගන්න. හරි. මම දැක්ක ඇයව බැංකුව දෙසට යමින්. ඒක කොහොමද කියන්නේ? මම දැක්ක I saw ඇයව her මම දැක්ක ඇයව යමින් ඉන්නවා. ඒ යමින් ඉන්නවා කියන අදහස මෙහෙම ගන්න පුළුවන්. walking කියන්නේ ඇවිදිමින්. හරි යමින්. බැංකුව දෙසට towards the bank. towards the bank කියන්නේ බැංකුව දෙසට. හරි. ඒතර මේකෙදි මට මම ඔයගලන්ට මේ ප්‍රොපොසිෂන් එකට අමතරව මේ වාක්‍ය රටාවකුත් කියලා දෙනවා මෙතෙන්දී. අමතර ග්‍රැමර් කොටස. I saw මම දැක්ක ඇයව බලන්න මේ walking ඇවිදිමින් towards the bank. බැංකුව දෙසට ඇවිදිමින් තමයි දැක්කේ. ඒ මම දකින්නේ යා බැංකුව දෙසට ඇවිදිමින් හිටියා. ඒවා කියවලා හුරු කරගන්න.
ඉස්සරහට වැදගත් වෙනවා. හරි. අන්තිම එක මේක. එක්මලිය. හරි බලන්න මම ලියන්න කලින් ඔයාලට හිතන්න පුළුවන්ද කියලා. අපි වැඩ කරනවා. රටේ සංවර්ධනය දෙසට. රටේ සංවර්ධනය වෙතට. රටේ සංවර්ධනය මොකද්ද කියලා කියන්නේ? රටේ සංවර්ධනය the development of the country. හරි අපි වැඩ කරනවා. ලේසියිනේ. we work. simple present tense අපි පුරුද්දක් වශයෙන් වැඩ කරනවා. we work towards වෙතට දෙසට towards the development සංවර්ධනය. මොකේ සංවර්ධනයද? අයිතිය හංගන of දානවා. of the country රටේ සංවර්ධනය. එහෙනම් අපි වැඩ කරනවා රටේ සංවර්ධනය දෙසට නැත්නම් වෙතට රට සංවර්ධනය කරා ගෙන යාමට. ටීචර්ස් වගේ හරිද? ඊළඟ against. ඊළඟ against. ඊළඟ ප්‍රපොසිෂන් එක against. against කියන්නේ මොකද්ද? විරුද්ධව. විරුද්ධව. කාටහරි විරුද්ධව එරෙහිව. තමන ලියන්නේ එරෙහිව. හරි. එරෙහිව. තව තේරුමක්. හරි. ඉන්දියාව ශ්‍රී ලංකාව නාසීලන්තයට එරෙහිව. ක්‍රිකට් මැච් එකක්. කොහොමද කියන්නේ? India played against New Zealand. Proper noun है I capital. India Sri Lanka. India played against එරෙහිව. New Zealand. Now Sri Lanka එරෙහිව. N capital Z capital proper nouns. against New Zealand කියන්නේ නාසීලන්තයට එරෙහිව. හරි. ඊළඟ කොහොමද කියන්නේ මගේ කාර් එක හැප්පුණා ලයිට් කණුවක. මගේ කාර් එක ලයිට් කණුවක හැප්පුණා. මම තමයි ඩ්‍රයිව් කරේ. ඩ්‍රයිවිං එක තේරෙනවද නේද? ඒක කියන්නේ මෙහෙම. my car හැප්පුණාට කියන්න පුළුවන් knocked හැප්පුණා against a lamp post. lamp post කියන්නේ light කණුව. lamp post කියන්නේ light කණුව. against a lamp post. knock කියන්නේ හැප්පුණා. so light කණුවක හැප්පුණා කියලා කියන්නේ මේ විදිහට තමයි ඉංග්‍රීසි වලින්. හරි light කණුවට එරෙහිව හැප්පුණා. අදහස ඒකයි තියෙන්නේ. හැබැයි light කණුවක හැප්පුණා කියලා කියන්නේ my car knocked මගේ කාර් එක හැප්පුණා against a lamp post. light කණුවකට එරෙහිව හැප්පුණා. ඉතින් අදහස විතර සිංහල නම් පොඩක් ගැලපෙනවා මාදි. කොහොමද මගේ කාර් එක light කණුවක හැප්පුණා කියලා කියන්නේ මේ විදිහට. against a lamp post.
හරි ඊළඟ ප්‍රොවිෂන් එකට යමු අපි. හරි ඊළඟ දෙන එක උදාහරණයක්. ඊළඟ තමයි within. within කියන එක අහලා තියෙනව නේද? within කියන්නේ ඇතුළත. within 2 hours පැය දෙකක් ඇතුළත. within 5 minutes විනාඩි 5ක් ඇතුළත. within a week සතියක් ඇතුළත. හරි within කියන within. within කියන්නේ ඇතුළත. ස්පේස් නෑ. එකටම ලියන්න. within කියන්නේ ඇතුළත. උදාහරණයක් ගමු. can you do it? ඔයාට පුළුවන් ද ඒක කරන්න? can you do? ඔයාට පුළුවන් ද කරන්න ඒක? it. within an hour. ප්‍රශ්න නිසා question mark දානවා. within an hour කියන්නේ පැයක් ඇතුළත. දැන් අපි hour කියන්නේ h එක silent. මේක pronounce කරන්නේ hour කියලා. r එක කියවෙන්නේ නැහැ. hour කියලා කියන්නේ ඉන්දියාවේ වගේ. hour. hour කියන්නේ a. vowel sound එකක් එන්නේ. ඒ නිසා අපි දාන්නේ a hour නෙමෙයි an hour. ඒතර within an hour කියන්නේ පැයක් ඇතුළත. ඔයාට පුළුවන් ද ඒක කරන්න පැයක් ඇතුළත. and teacher the paper එකක් දෙනවා. do this paper within 2 hours. පැය දෙකක් ඇතුළත මේ paper එක කරන්න. තේරුණාද භාවිතේ? next one. ඊළඟ තමයි without. without කියන්නේ නැතුව. with කියන්නේ නැතුව. without කියන්නේ නැතුව. හරි. can you write? ඔයාලට පුළුවන් ද ලියන්න? without a pen? පෑනක් නැතුව? ඔයාලට පුළුවන් පැන්සලෙන් පුළුවන්. හරි. can you write? ඔයාලට පුළුවන් ද ලියන්න? without a pen. ඒ කියන්නේ පෑනක් නැතුව. with a pen කිව්වොත් පෑනකින්. without a pen කිව්වොත් පෑනක් නැතුව. හරි. next one. මේක ඉරිෂ්ලා අපි ස්පෝකන් ඉංග්‍රීසි කරනවා. ස්පෝකන් ඉංග්‍රීසි හරි රසවත් පාඩමක් තියෙන්නේ අද. වීඩියෝ එකක් මම දානවා. between. between කියන්නේ දෙකක් අතර. පොඩි කාලේ ඉඳන් දන්නවනේ මේක. උදාහරණයක් ලියමු. The chair is between the cupboard and the table. The chair පුටුව is තියෙනවා between the cupboard and the table. හරි. between the cupboard and the table කිව්වේ cupboard එක සහ මේසය අතර ඒ දෙක මැද්දේ පුටුව තියෙනවා. the chair. The chair is පුටුව තියෙනවා between the cupboard and the table. cupboard එක සහ මේසය අතර ඒ දෙක මැද්දේ පුටුව තියෙනවා. is කියන්නේ තියෙනවා. ඒතර between කියන්නේ මොකද්ද? දෙකක් අතර. නැත්නම් දෙන්නෙක් අතර. ඉතින් පොඩි ගන්න. හරි. ගොඩක් අතර නම් මොකද්ද කියන්නේ? දෙන්නෙක් අතර නම් between. දෙකක් අතර නම් between. අවශ්‍ය නම් තේරුම ලියන්න දැන් නැත්නම් between කියන්නේ දෙන්නෙක් අතර, දෙකක් අතර. ගොඩක් අතර නම් among. among කියන්නේ ගොඩක් අතර. among. okay, next one among. තේරුම ලියගන්න among කියන්නේ ගොඩක් අතර. ඒ කියන්නේ දෙන්නෙක්ට වඩා වැඩි සංඛ්‍යාවක් අතර.
ගොඩක් අතර. හරි. ඇමතිතුමා පොත් බෙදා දුන්න ශිෂ්‍යයෝ අතර. හොඳ ඇමතිගේ. ඇමතිතුමා. The minister. බෙදා දුන්නා. Distributed. Distribute කියන්නේ බෙදා දෙනවා. බෙදා හරිනවා. ඒකේ past tense ed දානවා. Distributed. බෙදා හැරියා. මොනවද? Books. හරි. ඔන්න ඇමතිතුමා පොත් බෙදා හැරියා. සිංහල දෙමළ ලියන්න දන්නේ නැත්නම් ශිෂ්‍යයෝ අතර among the students. හරි. The minister distributed. ඇමතිතුමා බෙදා හැරියා පොත්. කවුරු අතරේද? among the students. ශිෂ්‍යයෝ අතරේ. ඉක්මනට ලබන සතියේ එතකොට බලන්න වැටෙන්නේ දෙවෙනිදා ජනවාරි 2 වෙනිදා පාඩම මිස් කරගන්න එපා අවුරුදු ගන්න නැහැ ඉතින් කොහෙවත් යන්න බෑ ගෙදරට වෙලා ඉන්න ඇවිදින්න යන්න එපා දෙවෙනිදා පාඩම මිස් කරගන්න එපා එදාට අපි කරනවා ටෙන්සස් වල භාවිතය ඒ කියන්නේ ටෙන්සස් වල ඔයගොල්ලෝ ඉගෙන තියෙන්නේ දැන් හිතන්න සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් නම් පුරුද්දක් වශයෙන් කරන ක්‍රියා ඊට අමතරව සදාතනික සත්‍යයන් එච්චරයි ඔයගොල්ලෝ ඉගෙන තියෙන්නේ ඒවා තව භාවිතයන් තියෙනවා පේපර්ස් වලට එනවා ඉස්සරහට තියෙන පේපර්ස් වල අහනවා ඒවා present continuous නම් දැන් මේ මොහොතේ කරන ක්‍රියාවක් විස්තර කරන්න විතරයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන්නේ. ඒතර එච්චරයි ඒ කාලේ තිබ්බ සිලබස් එකට. ඒ කියන්නේ 6 දී 7 දී. තව ඉස්සරහට යද්දි තවත් භාවිතයන් එනවා. හරි. ඒ සම්බන්ධ ඉතාල වැදගත් පාඩමක් කරනවා. ඒක O level වලට එහෙම අතිශයින් වැදගත්. මිස් කරගන්න එපා පාඩම. හරි. අපි තව එකක් කියමු. හොරා ඉන්න ඔවුන් අතරේ හොරෙක් ඉන්නවා හොරා the robber මොන හොරාද කියලා දන්නවා හරි the robber ඉන්නවා is among them among කියන්නේ අතරේ them කියන්නේ ඔවුන් අතරේ සාමාන්‍ය ප්‍රොපොසිෂන් එකකට පස්සේ they කියලා දාන්න බෑ subject pronoun එක දාන්න බෑ අපි සාමාන්‍ය දාන්නේ object pronoun එක they කිය අනුත්තය object pronoun එක them ඔවුන් අතරේ හරි හොරා is කියන්නේ ඉන්නවා among them ඔවුන් අතරේ හොරා ඉන්නවා අන්තරගන්න ලෙසලාගෙන නැත්තේ next one throughout කියන්නේ පුරාම throughout the world ලෝකේ පුරාම හරි throughout කියන්නේ පුරාම හරි ඔහු ඇවිදලා තියෙනවා කොහොමද කියන්නේ present perfect tense he has traveled මතකයි present perfect tense අපි 4 වසරේදී කරා has එකත් එක්ක verb එකේ past participle දාන්න ඕනේ travel කියන්නේ ඇවිදලා ගමන් කරලා සංචාරය කරලා has කියන්නේ තියෙනවා. ඔහු සංචාරය කරලා තියෙනවා. throughout the world ලෝකේ පුරාම. අපි කියනනේ එහෙම. ඔහු ලෝකේ පුරාම ඇවිදලා තියෙනවා. ඇවිද්දානේ අපි සිංහල කියන්නේ ඇවිදලා තියෙනවා කියලානේ. ඇයි අතීත ක්‍රියාව අපිට දැන් highlight කරන්න ඕන. අතීතයේ ක්‍රියාවේ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. දැන් යට එක්ස්පීරියන්ස් එක තියෙනවා. අපි ඒක නිසා පාවිච්චි කරන්නේ present perfect tense. He has traveled. ඔහු සංචාරය කරලා තියෙනවා. throughout the world. ලෝකේ පුරාම. කොවිඩ් නැති කාලේ. හරි. ගිය මාසේ පුරාම වැස්සා. කොහොමද කියන්නේ? ගිය මාසේ පුරාම වැස්සා.
අමතර දේවල් නෙමෙයි ඉගෙන ගන්න. හරි ග්‍රැමර් කොටසත් මේ කවර් වෙනවා. පරණ දේවල් අපව මතක් වෙනවා. වැස්සා කියන කොහොමද කියන්නේ? වැස්සටත් කියන රේන්, වහිනවටත් රේන්. වැස්සා මම කියලා දෙන්න තියෙනවා වහිනවා වැස්ස සම්බන්ධ දේවල් අපි පටන් ගනිද්දි ඉට් එකෙන් තමයි පටන් ගන්න ඕන. ඉට්. මොකද ඒකට කර්තෘ කෙනෙක් අපිට හොයාගන්න නැහැ. කර්තෘ කෙනෙක් නැති නිසා සබ්ජෙක්ට් එකක් නැති නිසා අපි ඉට් දානවා. හොයාගන්න බැහැ සබ්ජෙක්ට් එකක්. ඒ නිසා ඉට් දානවා. It rained. rain කියන්නේ වහිනවා. ed දානවා. ed කියන්නේ දැම්මම past tense. එතන මේකේ තේරුම තමයි වැස්සා. it එකට තේරුමක් නැහැ. rain කියන්නේ වැස්සා. it එකට තේරුමක් නැහැ. වැස්සා. It rained throughout the last month. throughout කියන්නේ පුරාවට. the last month. පසුගිය මාසයේ පුරාවට වැස්සා. ගිය මාසේ පුරාවට වැස්සා. right in a flash. ඊළඟ එක since එක උදාහරණයක් තියෙන since කියන එකේ තේරුම මොකක්ද? අර conjunction එක නේද ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ. since කියන්නේ නිසා as එකට සහ because එකට සමානයි නිසා. එතෙන්දී conjunction එකක් ඒක. හැබැයි මෙතෙන්දී since කියන්නේ නිසා නෙමෙයි sit. එකම වචනයකට විවිධ තේරුම් තියෙනවා. since sit. හරි. මම ඔහුව දැකලා නැහැ. I have not අපෝ present perfect කියන්නේ have එක see එකේ past participle seen see present so past tense seen past participle seen කියන්නේ see කියන්නේ දකිනවා so කියන්නේ දැක්කා seen කියන්නේ දැකලා නැහැ I have not seen him ඔහුව මම ඔහුව දැකලා නැහැ since කවදා සිටද කවදා ඉඳන්ද ඉදාමු since last week ගිය සතියේ සිට ගිය සතියේ ඉඳන් මම ඔහුව දැක්කේ නැහැ ගිය සතියේ සිට මම ඔහුව දැක්කේ නැහැ since last week කියන්නේ ගිය සතියේ සිට last week කියන්නේ ගිය සතියේනේ since last week ගිය සතියේ සිට I have not seen him මම ඔහුව දැකලා නැහැ तर මම ඒක ප්‍රතිකාරය highlight කරනවා ඒකයි present perfect දැන්නේ කාරණා ලියන්න වෙලාව මදි වෙනවා නම් කියන්න මට මැසේජ් එකක් හරි දාන්න තව වෙලාව ඕන නම් කියන්න නැත්නම් තව ස්පීඩ් එක වැඩි කරන්න ඕන නම් ඒක කියන්න තව වේගය වැඩි කරන්න තව වේගය අඩු කරන්න කියන්න හරි මට එන ඩබල් ලියන එක හරි ඊළඟට during කියන්නේ මොකද්ද අතරතුරේ කිසියම් කාලයක් අතරතුරේ හැබැයි ක්‍රියාවක් අතරතුරේ නේ while දාන්නේ නේ කියලා දෙන්න කලින් during එක උදාහරණයක් මම දෙන්නේ අතරතුර හැබැයි කාලයක් අතරතුරේ හරි මොන කාලයක් අතරතුර කියලා දාගන්නකො කෙලිම දාගන්න කාලයක් අතරතුර කාලයක් අතරතුර during හරි මම ගොඩක් වැඩ කළා නිවාඩු කාලේ අතරතුර කොහොමද කියන්නේ I did a lot of work during the vacation මම කළා I did a lot of work ගොඩක් වැඩ a lot of work කියන්නේ ගොඩක් වැඩ during the vacation දැන් ඔයගොල්ලෝ කරලා ඇතිනේ දෙක නිවාඩු කාලයක් හරි I did මම කළා a lot of work ගොඩක් වැඩ during the vacation නිවාඩු කාලය අතරතුර
හරි ඊළඟ below 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 කියන්නේ මොකද්ද යට පහළ උදාහරණයක් ගමු the great ship great කියන එකට මෙතනදී තේරෙනවා විශාල නැව කියන එක නැත්නම් විශිෂ්ට නැව විශිෂ්ට විශාලයේ තේරුම් තියෙනවා great the great ship විශාල නැව නැත්නම් විශිෂ්ට නැව කියන්නේ හොඳ නැවක් ගිලුණා හැබැයි වැඩක් නැහැ ගිලුණා sank sink කියන්නේ ගිලෙනවා ඒකේ past tense sank කියන්නේ ගිලුණා below the waves below යට the waves කියන්නේ රළ හරි මුහුදු රැල්ල මුහුදු රැල්ල යට නැව ගිලුණා හරි sank කියන්නේ ගිලුණා තේරුම් ගන්න හරි ඊළඟ above above කියන්නේ ඉහළින් හරි අපි උදාහරණයක් ගමු the plane was flying the plane ගුවන් යානය was flying පියාසර කරමින් තිබුණා past continuous පියාසර කරමින් තිබුණා the plane was flying above the clouds වලාකුළු වලට ඉහළින් the clouds කියන්නේ වලාකුළු above the clouds වලාකුළු වලට ඉහළින් the plane was flying ගුවන් යානය පියාසර කරමින් තිබුණා past continuous tense අතීතයේ පියාසර කර තිබුණා කාටි ගැටි එක හරි ඊළඟ එක beside කිව්වේ පැත්තකින් හරි ලියන්න the little child පොඩි ළමයා sat sit එකේ past tense sat sit කියන්නේ වාඩි වෙනවා sat කියන්නේ වාඩි වුණා the little child පොඩි ළමයා sat වාඩි වුණා beside his mother beside පැත්තකින් his mother ඔහුගේ අම්මගේ පැත්තකින් පුංචි ළමයා වාඩි වුණා ඒ කියන්නේ අම්මා මෙහෙම ඉන්නවා නම් ඊළඟ පුටුවේ පැත්තකින් beside වල තව තේරුමක් තියෙනවා මීට අමතරව ඒක ලියාගන්න මීට අමතරව ඒවා ඉස්සරහට පාවිච්චි කරනවා වචන හැම ලියන්න දැන් පොඩ්ඩක් ලියලා තියන්න හරි චුට්ටක් ඔහොමම තියන්න තව ටිකක් තියෙනවා අපි පොඩ්ඩක් ස්පෝකන් ඉංග්‍රීසි කරලා එමු නවකද පැත්තකින් තියන්න I want වෙනවා now take your spoken English book spoken English පොඩ්ඩක් ගොඩක් රසවත් පාඩමක් මේක වීඩියෝ එකක් එහෙම අන්තිමට දාලා පෙන්නනවා
take your spoken English book. ග්‍රැමර් පොත ඔතනම තියාගන්න. I own වෙනවා. හරි. ගොඩක් අදගත් ෆ්‍රේස් එකක් නිතරම පාවිච්චි කරන්න වෙන එකක්. ලියන්න. Have you ever කියලා ටික ටිකක් දාන්නකො. Have you ever? Have you ever කියන්නේ ඔයා කවදා හරි. ඔයා කවදා හරි. ඔයා ජීවිතේ එකපාරක් හරි. හරි? ඔයා ජීවිතේ එකපාරක් හරි. කියලා මොන හරි දෙයක් අහන්න පුළුවන්. කිසියම් කොහේ හරි ගිහිල්ලා තියෙනවද? මොන හරි කාලා තියෙනවද? ඒ වගේ අහන්න පුළුවන්. तर මෙතෙන්දී tense එක තමයි present perfect tense. අපි present perfect වලදී මේක කළා grammar වලදී. ඒ වුණාට spoken English වලදී නිතරම පාවිච්චි කරන phrase එකක්. හරි සිංහල දෙන්න ලියාගන්න ඔයා කවදා හරි. ඔයා කවදා හරි. හරි අපි ලියමු උදාහරණ. සිංහල දෙන්න ලියාගන්න ඔයා කවදා හරි කියලා. හරි බලන්න මෙතන have තියෙනවා. එවල් දාලා අපි දාන්න ඕන present perfect තමයි tense එක. ඒක නිසා දාන්න ඕන මෙතන past participle එකයි verb එකේ දාන්න ඕන. pp past participle. හරි අපි උදාහරණ ගමු. Have you ever been කියන්නේ ගිහිල්ලා to New Zealand. ඔයා කවදා හරි නවසීලන්තේ ගිහිල්ලා තියෙනවද? ප්‍රශ්නයක්. questions වල තමයි පාවිච්චි කරන්නේ. හරි questions. ප්‍රශ්න වලට තමයි මේක පාවිච්චි කරන්නේ. You කියන්නේ ඔයා ever කියන්නේ කවදා හරි. කවදා හරි. been කියන්නේ ගිහිල්ලා. හැබැයි ඇත්තටම ගත්තොත් been කියන්නේ ගිහිල්ලා ඇවිත්. තාම නවසීලන්තේ නෙමෙයි. කියන්නේ ඔයාලා ඉන්නේ ඔයා ඉස්සරහා ඉන්න කෙනාගෙන් අහන්න. එයා නවසීලන්තේ නම් අහන්න බෑනේ එහෙම. හරි. Have you ever been to New Zealand? have කියන්නේ තියනවාද ප්‍රශ්නයක්. අදහස් දෙනවා නේද එහෙනම් සිංහල දෙරම ලියා ගන්න ඔයා කවදා හරි නවසීලන්තේ ගිහිල්ලා තියෙනවාද have you ever been to New Zealand බලන්න මෙතන have එකත් එක්ක verb එකේ past participle තියෙනවා present perfect අතීතයේ කිසියම් දෙයක් කරලා තියෙනවද කියලා අහන්න එකපාරක් හරි කරලා තියෙනවද have you ever been to New Zealand ඔයා කවදා හරි නවසීලන්තේ ගිහිල්ලා තියෙනවද හරි. දැන් මෙතන බීන් එකට පස්සේ to දාන්නේ. හරි. නවසීලන්තයට දැන් ප්‍රොෆෙෂන් එක පාවිච්චි වෙන හැටි. පාවිච්චි වෙන හැටි. හරි. ඔයා කවදාද නුවර ගිහිල්ලා තියෙනවද? කොහොමද අහන්නේ? Have you ever been to Kandy? Have you ever been to Kandy? ඔයා කවදාද නුවර ගිහිල්ලා තියෙනවද? ඔය විදිහට අහන්න බලන්න. හරි. Have you ever been to Paris? ඔයා කවදාද පැරිස් ගිහිල්ලා තියෙනවද? ඒවට උත්තර අපි ඊට පස්සේ ලියනවා. හරි. ඒ නිසා ප්‍රශ්න අංකේ හරි වැදගත්. ඒ ප්‍රශ්න අංකේ උත්තරය අපි ඊට පස්සේ ලියනවා. හරි. ඊට පස්සේ ඔයාලට කවදාද BMW එකක් තිබිලා තියෙනවද? කොහොමද අහන්නේ? Have you ever මේක හරි වැදගත්. Have you ever වලට පස්සේ තිබිලා කියලා කියන්නේ have you ever had. හරි. ඔයාලට කවදා හරි තිබිලා තියෙනවද? Have you ever had? ඇයි මේ had කියන්නේ? have කියන්නේ තියනවාද? have කියන එකේ past participle දාන්න දාන්න ඕනේ. තියනවානේ have කියන්නේ. එයාගේ past participle had. past tense had past participle had have කියන්නේ තියනවා past tense had කියන්නේ තිබුණා past participle had කියන්නේ තිබිලා හරි එතන මෙතෙන්දී අහන්නේ ගන්න had එකේ විවිධ භාවිතය ඔයාට කවදා හරි තිබිලා තියෙනවාද මොකද්ද BMW කාර් එකක්
ඔයාලට කවදා හරි BMW කාර් එකක් තිබිලා තියෙනවාද කියලා අහන්න. Write in flash. හරි නේද? had කියන එක දාලා තිබිලා තියෙනවද කියලා අහන්න පුළුවන් නේ. තිබිලා තියෙනවද මොන හරි දෙයක් තිබිලා තියෙනවද? හරි. කවුරු හරි ඉඳලා තියෙනවද කියලා අහන්නත් පුළුවන්. ඔයාලට කවදා හරි brother කෙනෙක් ඉඳලා තියෙනවද? Have you ever had a brother? සහෝදරයෙක් ඉඳලා තියෙනවද? අපි අහමු වෙන එකක්. Have you ever had a pen friend? පෑනේ මිතුරෙක්. Have you ever had? මෙතන had කියන්නේ ඉඳලා. බලන්න එකම වචන විවිධ තේරුම්. ඒක ලියා ගන්න. Have you ever had a pen friend? pen friend කියනවා අතන මෙයා දැකලා නැහැ. ගොඩක් වෙලාවට පිටරට ගිහින් යාළුවෙක්. එයා කියන්නේ එයාම අඳුරගෙන ඒ කියන්නේ අඳුරගන්නේ ලියුමක් මාර්ගයෙන්. ලියුම් මාර්ගයෙන් තමයි යාළුකම තියාගෙන යන්නේ. ලංකාවේ තොරතුරු ලියන අයට එයා ඒ අදාළ හිතමු ඕස්ට්‍රේලියාවේ කියන ඕස්ට්‍රේලියාවේ තොරතුරු එයා අපිට ලියලා එවනවා. අපි ලංකාවේ තොරතුරු එයාට ලියලා අරිනවා. ඒ වගේ ලියුම් මගින් තමයි ගනුදෙනු කරන්නේ කවදාකවත් දැකලා නැහැ. ඒ වගේ කෙනෙක් තමයි pen friend කියන්නේ. පෑනේ මිතුරෙක්. ඔයාලට කවදා හරි පෑනේ මිතුරෙක්ව ඉඳලා තියෙනවාද? මට had එකේ තේරුම් දෙකක් කිව්වා. තව ගන්න පුළුවන් had කියන එක මොකටද? කනවා කියන එක ගන්න පුළුවන් නේද? Have your breakfast? උදේ ආහාරය ගන්න. හරි. Did you have your lunch? ඔයා ලන්ච් එක ගත්තාද? කෑවද කියලා අහන්න පුළුවන් have වලින්. හරි අපි ඒ දෙක ලියමු ඊට පස්සේ. කෑවද වගේ විවරද කියලා අහන්නත් පුළුවන්. හරි. කොහොමද අහන්නේ? ඔයා කවදා හරි මෙක්සිකානු හරි මෙක්සිකෝවේ ආහාරයක් කාලා තියෙනවද? ඔයාලා මෙයාට තමාස් දාන්න හරි. ඒක ලේසි. තමාස් දාන්න හරි. එක වගේ නේද තමාස් දාන්න. Have you ever had? මෙතන had කියන්නේ බලන්න මෙතෙන්දී had කිව්වේ තිබිලා. මෙතෙන්දී had කිව්වේ ඉඳලා. මෙතෙන්දීත් had කියන්නේ කාලා. බලන්න එක වචන විදිහට තේරුම් ඉංග්‍රීසි ඔයා කවදා හරි කාලා තියෙනවද? මොනවද? මෙක්සිකන් ෆුඩ්. මෙක්සිකෝවේ ආහාර. එහෙම නැත්නම් ඉන්දියන් ෆුඩ්. ඉන්දියානු ආහාර. එහෙම අහන්න පුළුවන්. හරි. චයිනීස් ෆුඩ්. හොඳට ලියනවා. ලංකාවේ ගියාම හොඳයි. හරි. ඊට පස්සේ අපි ගුණ ආහාරය ගුණ කෑමක් දාමු. බීලා දිනවා කියලා. හරි. ඔයා කවදා හරි කැඳ කෝප්පයක් බීලා තියනවද? හැමදාම බොනවා නේ. හරි. කොහොමද අහන්නේ? Have you ever had a cup of porridge? හරි. මම තවස් දානවා. Have you ever had? මෙතන had කියන්නේ බීලා. දැන් තියෙන්නේ hadම තමයි. හරි. Have you ever had? ඔයා කවදා හරි බීලා තියෙනවද මොනවද? කැඳ කෝප්පයක්. A cup of porridge. porridge කිව්වේ කැඳ. ඔයා කවදා හරි කැඳ කෝප්පයක් බීලා තියෙනවද? බලන්න දැන් had එකට තේරුම් කීපයක් ආවා නේද? තිබිලා කියන්න had ආවා, ඉඳලා කියන්න had ආවා, කාලා කියන්න had ආවා, බීලා කියන්න had ආවා. Have a cup of tea. තේ එකක් බොන්න. have කියලා කියන අපි ස්පෝවන් වලදී. drink කියලා කියන්නේ සාමාන්‍ය. දැන් මම උදේට කමින් ඉන්නවා කියන්නේ I am having my breakfast now. දැන් මම උදේ ආහාරය ගනිමින් ඉන්නවා. හරි. තව එක තේරුමක් තියෙනවා මේකම had එකට. ප්‍රධාන වශයෙන් have you ever had medicine? ඔයා කවදා හරි බෙහෙත් අරගෙන තියෙනවද? From a foreign doctor, විදේශීය වෛද්‍යවරයෙක්ගෙන්. හරි. ඔයා කවදා හරි විදේශීය වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් අරගෙන තියෙනවද?
තමයි මෙතන had කියන්නේ අරගෙන. විවිධ තේරුම් නේ. හරි මේ විදිහට අහන්න පුළුවන්. ඔයා කවදා හරි දවසක භූතයෙක් දැකලා තියෙනවද? කොහමද අහන්නේ? හිතන්න බලන්න. ඔයා කවදා හරි දවසක භූතයෙක් දැකලා තියෙනවද? Have you ever seen a ghost? Have you ever seen a ghost? Have you ever ඔයා කවදා හරි දැකලා දකින්නවට කියන්නේ see so කියන්නේ දැක්කා ඒකේ past participle seen දැකලා have you ever seen ඔයා කවදා හරි දැකලා තියෙනවද කාවද a ghost භූතයෙක් ghost කියන්නේ භූතයා හොඳට ඉංග්‍රීසි කතා කරනවා විතරම අහන එකක් ඔක්ක භූතයෙක් කියලා දිනන්නේ නෙමෙයි have you ever done හරි හරි ඔයා කවදාද දැසෙ කුසලාණයක් දිනලා තියෙනවද කොහොමද අහන්නේ have you ever win කියන්නේ දිනනවා එයාගේ past tense සහ past participle won have you ever won ඔයා කවදාද දිනලා තියෙනවද කුසලාණයක් trophy කියන්නේ කුසලාණයක් හරි මෙතන ghost ලා කියන්නේ භූතය කියලා පාඩම් කරන්න යනකොට බය වෙන්න එපා. හරි දැන් පොඩි ළමයිගෙන් ඔය අහන්න පුළුවන් ඔයා කවදා හරි බයිසිකලයක් ඇදලා තියෙනවද? කොහොමද අහන්නේ? Have you ever ridden a bicycle? Have you ever පදිනවට කියන්නේ ride හරි එයාගේ past participle ridden have you ever ridden ඒ කියන්නේ පැදලා the bicycle ඔයා කවදා හරි දවසක bicycle එකක් පැදලා තියෙනවද have you ever ridden a bicycle තව උදාහරණ පහක් දෙන්නම් මම. ගොඩක් අධ්‍යයන සම වැඩිපුර දෙනවා මේකේ. මට දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. හරි ඊළඟ එක. ඔය අංකේ හරියට දාගන්න. හරි ඔය අංකයට දාලා උත්තර ටිකක් දෙනවා ඊට පස්සේ. අංක ටික මාර්ක් කරගන්න එපා. පිළිවෙලට ලියා ගන්න. Number 11. Have you ever spoken with a tourist? ඔයා කවදා හරි සංචාරකයෙක් එක්ක කතා කරලා තියෙනවද? Number 11. Have you ever spoken? කතා කරලා කාත් එක්කද? with a tourist. ඔයා කවදා හරි විදේශ සංචාරකයෙක් එක්ක කතා කරලා තියෙනවද? නැත්නම් විදේශිකයෙක් එක්ක? කමාස් දාන්න හරි මම කියන්න පුළුවන්. ඔය have you ever කියන එකට නැවත නැවත රිපීට් වෙනවා. ඒක නිසා කමාස් දාන්න. Number 12. ඔයා කවදාද දවසක චීනයේ ජීවත් වෙලා තියෙනවද? Have you ever lived? Lived කියන්නේ past participle live ජීවත් වෙනවා past tense and past participle both are lived. ඔයා කවදා හරි ජීවත් වෙලා තියෙනවද? මෙතන live කියන්නේ ජීවත් වෙලා. මෙතන කතා කරලා බලන්න past participle ලා කියන අදහස එනවා. කතා කරලා ජීවත් වෙලා දැකලා දිනලා දැකන්න. Have you ever lived in China? ප්‍රධාන රටකට කලින් අපි ඉන් දානවා. රටකට කලින් ඉන් දානවා කොහොමද? ප්‍රධාන රට නැතත්. හරි.
have you ever lived in China? ඔයා කවදා හරි දවසක චීනයේ ජීවත් වෙලා තියෙනවද? ඔයාට අහන්න in Wuhan කියලා. Next up. Number 13. ඔයා කවදා දවසක TV එකේ ඉඳලා තියෙනවද? ඔයා කවදා හරි දවසක TV එකේ ඉඳලා තියෙනවද? කොහොමද අහන්නේ? Have you ever ඉඳලා කියන්නේ been. been කියන්නේ මෙතනදී ඉඳලා. Have you ever been on TV? on TV කියලා තමයි කියන්නේ. හරි. ඔයා කවදා හරි දවසක TV එකේ ඉඳලා තියෙනවද? මියුට් කරගන්න. හරි. ඔයා කවදා හරි දවසක TV එකේ ඉඳලා තියෙනවද? Have you ever been on TV? මේ සම්බන්ධව වීඩියෝ එකක් තියෙනවා. එංගලන්තේ කට්ටිය කතා කරන ඒවාත් එක්කම. අන්තිමට මම දාලා පෙන්නන්නම්. හරි. ඔයා කවදා හරි දවසක දේදුන්නක් දැකලා තියෙනවද? Have you ever seen a rainbow? Number 40. Have you ever seen දැකලා මොකද්ද? A rainbow. ඔයා කවදා හරි දවසක දේදුන්නක් දැකලා තියෙනවද? රේන්බෝ කියන්නේ දේදුන්න. හරි. ප්‍රශ්න වල අන්තිම එක number 15. ඔයා කවදා හරි දවසක වෙනත් ග්‍රහ ලෝකයකට ගිහිල්ලා තියෙනවද? කොහොමද අහන්නේ? ඒ යාළුවගෙන් අහන්න හම්බුණා. Have you ever been කියන්නේ ගිහිල්ලා හැබැයි ගිහිල්ලා sorry ඒක ගෝන් දාන්නේ නැත්තේ. ගෝන් කියන්නේ ගිහිල්ලානේ. ගෝන් කිව්වොත් ගිහිල්ලා තාම එහෙ. හරි. ඒ වෙනස තේරුම් ගන්න දැන් නැත්නම් ලියා ගන්න. ගෝන් කියන්නේ ගියොත් ගිහිල්ලා තාම එහෙ. හරි. So have you ever gone to another planet කියලා අහන්න බෑ. එහෙනම් එයා ඉන්නේ අනිත් ග්‍රහ ලෝකේ තාම වෙනත් ග්‍රහ ලෝකයක තාම ඉන්නේ. been ගිහිල්ලා ඇවිත්. ඔයා කවදා හරි දවසක වෙනත් ග්‍රහ ලෝකයකට ගිහිල්ලා ඇවිත් තියෙනවද? Have you ever been to another planet? Another වෙනත් planet. ග්‍රහ ලෝකේ. ඔයා කවදා හරි දවසක වෙනත් ග්‍රහ ලෝකයකට ගිහිල්ලා තියෙනවද? අර been එකේ gone එකේ වෙනස දන්නේ නැත්නම් පොඩ්ඩක් වෙනම පැත්තකින් ලියා ගන්න. අපි හිතමු my father has been to කතරගම කියන්නේ. my father මගේ තාත්තා has been to කතරගම කිව්වොත් ඒ කියන්නේ මගේ තාත්තා කතරගම been ගිහිල්ලා හැබැයි ගිහිල්ලා ඇවිත්. ඒ කියන්නේ අතීතේ කවදා හරි දවසක තාත්තා කතරගම ගිහිල්ලා තියෙනවා. my father has been to කතරගම කිව්වොත්. my father has gone to කතරගම කිව්වොත් එහෙනම් තාත්තා කතරගම ගිහිල්ලා දැන් කතරගම ඉන්නේ. gone එකේ been එකේ වෙනස. දෙකම past participle. gone කිව්වොත් ගිහිල්ලා තාම එහේ. my father has gone to කතරගම කිව්වොත් තාත්තා කතරගම ගිහිල්ලා දැන් කතරගම ඉන්නේ මේ මොහොතේ. my father has been to කතරගම කිව්වොත් තාත්තා අතීතේ කවදා හරි දවසක කතරගම ගිහිල්ලා දැන් ඇවිල්ලා. now he has already returned. ඒ වෙනස පැත්තකින් ලියා ගන්න හරි. දැන් නැත්තම් හරි දැන් අපි මේකට උත්තර ලියන්නයි යන්නේ. ඔයාගෙන් කවුරු හරි මේ ප්‍රශ්න අහුවොත් ඔයා කොහොමද උත්තර දෙන්නේ? number 1 to 15 අපි ලියුවා. උත්තර ටික ආපහු number 1 to 15 කෙටි කරලා යන්න පුළුවන් මේක මාස් දාන්න. වැඩි වෙලාවක් යන්නේ නැහැ බලන්න. ඉක්මනට ප්‍රශ්න ටික ලියා ගන්න. හරි දැන් අපි උත්තර දෙනවා. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? Have you ever been to New Zealand? ඔයා කවදා හරි නවසීලන්තෙ ගිහිල්ලා තියෙනවද? ඒකට උත්තර දෙන්නේ කොහොමද? නෑ වෙන්න පුළුවන් නැත්නම් ඌ වෙන්න පුළුවන්. අපි ගමු නෑ කියලා. Number 1. Have you ever been to New Zealand? ඒවට දැන් උත්තර දෙන්න හදන්නේ. හරි answers කියලා දාගන්න ඕන නම් answers උත්තර.
no නැහැ. හරි. I have never ඔන්න critical ගන්නකොට I've never කියලා. I have never been මම කවදාවත් ගිහිල්ලා නැහැ. never කියන්නේ කවදාවත් නැහැ. ධනතලියන් ever කියන්නේ කවදා හරි. never කියන්නේ කවදාවත් නැහැ. මතකද උදාහරණ කියලා දීලා තියෙනවා. I have never killed a mosquito. මම කවදාවත් මදුරුවෙක්ව මරලා නැහැ. එහෙම කියලා දීලා තියෙනවා මතකද? No නැහැ. I have never been. මම කවදාවත් ගිහිල්ලා නැහැ. කොහෙද? to New Zealand. මම කවදාවත් නව සීලන්තේ ගිහිල්ලා නැහැ. ගිහිල්ලා තියෙනවනම් yes I have never අයින් කරලා been to New Zealand. හරි ඒකට අපි උදාහරණ ලියමු. එකකට එකක් ගන්න ලියන්න. number 2. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද ඇහුවේ? Have you ever been to Kandy? ඔයා කවදා හරි නුවර ගිහිල්ලා තියෙනවද කියලා තමයි ඇහුවේ. ඒතර ඒකට උත්තරේ මොකක්ද? ඔව් මම නුවර ගිහිල්ලා තියෙනවා. Yes, I have been to Kandy. So you can tell the answer. Yes, oh, I have. ඔන්න මම I have කෙටි කරනවා. කතා කරද්දී එහෙම I've been to Kandy. ඔව් මම නුවර ගිහිල්ලා තියෙනවා. අතීතේ කවදාද දවසක නුවර ගිහිල්ලා තියෙනවා. ඒක proper nouns මුල් ලකුණු capital. බලන්න have එකත් එක්ක been දාලා have එකත් එක්ක past participle ගිහිල්ලා තියෙනවා present perfect tense. අතීතේ ගිහිල්ලා තියෙනවා. මට ඕන දැන් ඒ ගිය අත්දැකීම මා සතුව දැන් තියෙනවා. මට අවශ්‍යයි ඒ ගිය අත්දැකීම ඉස්මතු කරන්න. අතීත ක්‍රියාව ඉස්මතු කරන්න අවශ්‍ය නම් අපි පාවිච්චි කරන්නේ simple past නෙමෙයි present perfect. ස්පෝකන් වලට අමතරව ග්‍රැමර්ස් අතන තියෙනවා. ඒක සැලබව වෙන ප්‍රශ්නේ නෝ. දෙපැත්තටම වැදගත්. හරි. Have you ever had a BMW? ඔයාලට කවදාද දවසක BMW කාර් එකක් තිබිලා තියෙනවද? No. I have never had a BMW. I have කෙටිකල අපි I've කියලා කියනවා. Never had. had කියන මෙතන තිබිලානේ. never had. කවදාවත් තිබිලා නැහැ. මොකද්ද? a BMW. මට කවදාකවත් BMW කාර් එකක් තිබිලා නැහැ. තිබිලා තියෙනවා නම් yes I have had a BMW කියන්න පුළුවන්. අපි number 4 කියමු මොකද්ද? have you ever had a pen friend? ඔයාලට කවදා හරි දවසක පෑනේ මිතුරෙක් ඉඳලා තියෙනවද? Yes, I've had a pen friend. ඔව් මට පෑනේ මිතුරෙක් ඉඳලා තියෙනවා. Yes, I have had. මෙතන ස්පේස් තිබ්බට මොකද ඔයාලා ස්පේස් තියන්න එපා. Yes, I have had a pen friend. මෙතන had කියන්නේ ඉඳලා. කෙනෙක් ඉඳලා. මට පෑනේ මිතුරෙක් ඉඳලා තියෙනවා. Yes, I have had a pen friend. I've had a pen friend. අතීතේ කවදාද දවසක පෑනේ මිතුරෙක් ඉඳලා තියෙනවා. දැන් නැහැ. හරි. ඊළඟ කියන මොකද්ද? මෙක්සිකෝවේ ආහාර කාලා තියෙනවද කියලා නේද අහුවේ? Have you ever had Mexican food? No, I have never had Mexican food. නැහැ. I've never had. මම කවදාකවත් had කියන මෙතන කාලා. මම කවදාකවත් කාලා නැහැ. මොනවද? Mexican food. මෙක්සිකෝවේ කෑම මම කවදාකවත් කාලා නැහැ. ලංකාවේ කෑම හොඳයි. හරි. දැන් මම එකම වචනේ විවිධ තේරුම් ගන්න තියෙන හැටි. ඊළඟ ප්‍රශ්නේ ඇහුවේ have you ever had a cup of porridge කියලා නේ.
ඔව් මම හැමදාම කැඳ බොනවා. yes ඔව්. එතන මෙතනදී අදහස නෙමෙයි ගන්නෙ. I've had මම බීලා තියෙනවා. අතීතේ කවදාද දවසක බීලා තියෙනවා. had බීලා have කියන තියෙනවා මොනවද? and a cup of porridge. porridge කියන්නේ කැඳ. මම අතීතේ කවදාද දවසක කැඳ කෝප්පයක් බීලා තියෙනවා. හැමදාම බොන්න හරි. Number 7. Have you ever had medicine? ඔයා කවදාද දවසක බෙහෙත් අරගෙන තියෙනවද from a foreign doctor? විදේශීය වෛද්‍යවරයෙක්ගෙන්. හරි ඒකට උත්තර දෙන්න පුළුවන්. yes no දාන්න පුළුවන් මේකම දාන්න පුළුවන්. no නැහැ. I've never had. මම කවදාකවත් අරගෙන නැහැ. මොනවද? medicine. බෙහෙත්. කාගෙන්ද? from a foreign doctor. විදේශීය වෛද්‍යවරයෙක්ගෙන් මම කවදාකවත් බෙහෙත් අරගෙන නැහැ. Number 8 නේ. Have you seen a ghost? Have you ever seen a ghost? ඔයා කවදාද දවසක භූතයෙක් දැකලා තියෙනවද? ඒතර 8 yes oh I've seen a ghost. මම භූතයෙක් දැකලා තියෙනවා. I have seen මම දැකලා තියෙනවා a ghost භූතයෙක්. Number 9. Have you ever won a trophy? Yes, I've won a trophy. Oh, I have won. I've won. මම දිනලා තියෙනවා. මොකද්ද? A trophy. කුසලානයක්. මම ජීවිතේ කවදාද දවසක කුසලානයක් දිනලා තියෙනවා. Right in a flash. දැන් ප්‍රශ්න වලට උත්තර දෙනවා දෙන්නේ හරි. 10 වෙනි ප්‍රශ්නේ ඇහුවේ have you ever ridden a bicycle කියලා. ඔයා කවදාද දවසක බයිසිකලයක් පැදලා තියනවාද කියලා. හරි මම නම් පැදලා තියෙනවා. හරි අපි no දාලා ලියමුකෝ එකක්. No I've never ridden. මම කවදාකවත් පැදලා නැහැ. a bicycle. මම කවදාකවත් බයිසිකල් එකක් පැදලා නැහැ. Number 11 ඇහුවේ have you ever spoken with a tourist කියලා නේ. ඒකට yes I've spoken with a tourist. මම කතා කරලා තියෙනවා විදේශිකයෙක් එක්ක. yes I've spoken. මම කතා කරලා තියෙනවා with a tourist. මම විදේශිකයෙක් සමග කතා කරලා තියෙනවා. ඒකසල කතා කරන්න යන්න එපා. ලංකාවේ එක කතා කරන්න ගිහලා නැහැ. Number 12. 12th question. Have you ever lived in China? ඔයා කවදාද දවසක චීනයේ ජීවත් වෙලා තියෙනවද? ඒක කියනවා no නැහැ. I've never lived. මම කවදාකවත් ජීවත් වෙලා නැහැ. කොහෙද? චීනයේ. in China. මම කවදාකවත් චීනයේ ජීවත් වෙලා නැහැ. Number 13. 13 වෙනි ප්‍රශ්නය ඇහුවේ
have you ever been on TV? ඔයා කවදාද දවසක TV එකේ ඉඳලා තියෙනවද? ඒකට උත්තරේ දෙන්න පුළුවන්. ඉඳලා තියෙනවා නම් yes, I've been on TV. Yes, oh, I've been කියන්නේ ඉඳලා මෙතෙන්දී මම ඉඳලා තියෙනවා. මොකේද? on TV. මම TV එකේ ඉඳලා තියෙනවා. එතන මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට ඉඳලා තියෙනවා. Number 14. Have you ever seen a rainbow? ඔයා කවදාද දවසක දේ දුන්නක් දැකලා තියෙනවද? Yes, I've seen. මම දැකලා තියෙනවා. මොකද්ද? a rainbow. මම දේ දුන්නක් දැකලා තියෙනවා. Last one. Number 15. Have you ever been to another planet? ඔයා කවදාද දවසක වෙනත් ග්‍රහ ලෝකයකට ගිහිල්ලා තියෙනවද? No, නැහැ. I've never been. been කියන්නේ ගිහිල්ලා. ගිහිල්ලා ඇවිත් පැත්තට. මම කවදාකවත් ගිහිල්ලා නැහැ. to another planet. තවත් වෙනත් ග්‍රහ ලෝකයකට. මම කවදාකවත් වෙනත් ග්‍රහ ලෝකයකට ගිහිල්ලා නැහැ. හරිද? මේක මත වීඩියෝ එකක් තියෙනවා. අපි ක්ලාස් එකෙන් පස්සේ දාලා දෙන්නවා. ෆොරෙන් කට්ටියම කතා කරන හැබැයි ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් හොඳ වීඩියෝ එකක් තියෙනවා. Okay. Now take your essay book. essay පද ගන්න, රචනා ලියන පද ගන්න. එදා අපි පැරග්‍රාෆ් එකක් දෙවුවා. my mother ගැන මතකද? ඒක පාඩම් කරගත්තද? හරි. අද අපි තවත් පැරග්‍රාෆ් එකක් ලියනවා. හරි. රචනාවක් නෙවෙයි පැරග්‍රාෆ් එකක්. වචන 50ක 60ක වගේ වචන 200ක රචනාවක් නෙමෙයි වචන 50ක 60ක වගේ පොඩි ඡේදයක්. එහෙම ඡේද ලියන්නත් වෙනවා. හරි. ලියන මාතෘකාව how I spend my free time. මම මගේ free time එක විවේක කාලය ගත කරන ආකාරය. my favorite hobby ගැන අපි රචනාවක් ලියලා තියෙනවා. රචනාවක්. මේකෙදි මේ how I spend කියන්නේ ගත කරනවා. how I spend මම ගත කරන ආකාරය. නැත්නම් මම ගත කරන්නේ කොහොමද කියලා. මොකද්ද? my free time මගේ විවේක කාලය. මම මගේ විවේක කාලය ගත කරන ආකාරය තමයි විස්තර කරන්න තියෙන්නේ. ඒතර මෙතෙන්දී එක හොබි එකක් ගැනම ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලට කියන්න පුළුවන් ටීවී බලනවා. භාවනා කරනවා. හරි. පොත් කියවනවා. ක්‍රිකට් ගහනවා. ඒ විවේක කාලයට වා කරන හැමදේම මේකද කියන්න පුළුවන්. හරි. දන්නවද මේක ඔයගලන්ට grade 8 9 වගේ papers වලට එනවා. ඒ වගේම මේක O level වලටත් කලින් අහලා තියෙනවා. හරි අපි ලියමු. ඉක්මනට මාතෘකාව යාල. ලියමු. ඉස්සෙල්ලා මේක පටන් ගන්න වාක්‍යය හරි වැදගත්. මාතෘකාව හඳුන්වා දෙමින් අපිට පටන් ගන්න පුළුවන්. හරි. මම මගේ විවේක කාලයට ගොඩක් දේවල් කරනවා. ගොඩක් ඇක්ටිවිටීස් ක්‍රියාකාරකම් කරනවා. කොහොමද කියන්නේ? I do. මම කරනවා. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකෙන් තමයි කියන්නේ. පුරුද්දක් වශයෙන් කරනවානේ. I do a lot of activities.
බොහෝ ක්‍රියාකාරකම්, a lot of activities. during කාලයක් අතරතුරේ දැක්කද preposition පාවිච්චි හැටි. preposition එක පාවිච්චිට අතරතුරේ. during my free time මගේ විවේක කාලයේ අතරතුරේ. I do මම කරනවා a lot of activities බොහෝ ක්‍රියාකාරකම් during my free time මගේ විවේක කාලයේ අතරතුරේ. වට වඩා a lot of එක වෙනුවට දාන්න පුළුවන් ලස්සන වචන. හරි ඒ වෙනුවට දාන්න පුළුවන් වචන පොඩ්ඩක් ලියා ගන්න ඉතින් පරණ ඇතුලේ. a lot of වෙනුවට දාන්න පුළුවන් fantastic. fantastic. fantastic කියන්නේ නියම, අපූර්වමත්, නියම. ඉතා හොඳ. ඒ විවිධ තේරුම් තියෙනවා. සරලව කිව්වොත් fantastic කියන්නේ නියම. අවශ්‍ය නැහැ a lot of වෙනුවට ඒක දාන්නත් පුළුවන්. හරි. ඔයාලට කියන්න පුළුවන් දැන් කීපයක් කරනවානේ. ඒවෙන් මගේ ප්‍රියතම එක මොකක්ද? ඔයාලට කියන්න පුළුවන් ඔයාලා එකම ඡේදෙම ලියන්න. වාක්‍ය ලියන්න එපා ඔයාලා ඡේදෙම ලියන්න. My favorite activity මගේ ප්‍රියතම ක්‍රියාකාරකම්. එකයිනේ ඒකේ අපි දාන්නේ is වෙනවා. මගේ ප්‍රියතම ක්‍රියාකාරකම වෙනවා. මොකද්ද? meditating භාවනා කිරීම. විවේක කාලයක් ලැබුණාම කරනවා භාවනා කිරීම. meditating meditate භාවනා කරනවා. ing දැම්මම භාවනා කිරීම මේක නාම පදයක්. noun එක. meditating. හරි. ඔයාලට මේ භාවනා කිරීම ගැන පොඩ්ඩක් මේ විදිහට කියන්න පුළුවන්. මේ ස්ටයිල් එක ඉගෙන ගන්න අලුත් ටෙක්නික් එකක්. ඔන්න දැන් භාවනා කිරීම උදව් කරනවා මට මගේ මනස සංසුන් කරගන්න. කියලා කියන්න පුළුවන්. මේ භාවනා කිරීම which කියලා විස්තර කරන්න පුළුවන්. which කියන වචනයක් දාලා විස්තර කරන්න පුළුවන්. හරි. which එකෙන් මේ භාවනා කිරීම විස්තර කරනවා. මොකක්ද කියලා විස්තර කරනවා. හරි. භාවනා කිරීම මට කියන්නේ භාවනා කිරීම ගැන අපි කිසියම් දෙයක් කියනවා. ඒක මට උදව් කරනවා. helps me මට to relax my mind to relax සංසුන් කරගන්න my mind මගේ මනස relax කියන්නේ සංසුන් කරගන්න සහැල්ලු කරගන්නවා my mind මගේ මනස හරි මගේ ප්‍රියතම ක්‍රියාකාරකම තමයි භාවනා කිරීම ඒක උදව් කරනවා මේ which එකේ මේ meditating එක ගැන මොකක් හරි දෙයක් කියනවා හරි ඒක meditating කියන්නේ ඒක වචනනේ ඒක නිසා s දානවා helps උදව් කරනවා me මට to relax සංසුන් කරගන්න my mind මගේ මනස සංසුන් කරවා ගන්න උදව් කරන භාවනා කිරීම තමයි මම කැමතිම හරි ඊට පස්සේ වල කියන්න පුළුවන් මම ආසයි පොත් කියවන්නට උන භාවනා කිරීම කිව්වා ඊට පස්සේ කියන්න පුළුවන් I like මම ආසයි ඔයාලට එක්ක කියන්න පුළුවන් I like to read කියලා. එහෙම නැත්නම් කියන්න පුළුවන් I like reading books කියලා. I like reading books too. To කියන්නේ අල්තයන්. ඒකට පොත් කියවන්නටත් ආසයි. මම ආසයි පොත් කියවන්නටත්. I like මම ආසයි reading books පොත් කියවීමටත්. ඒක මට උදව් කරලා තියෙනවා මගේ දැනුම දියුණු කරගන්න. කොහොමද කියන්නේ? present perfect වලින් කියන්න පුළුවන්. it ඒක වර පොත් කියවන එක. It has helped. උදව් කරලා තියෙනවා. ඒක උදව් කරලා තියෙනවා මට. me දියුණු කරගන්න to improve. දියුණු කර ගැනීමට improve කියන්නේ දියුණු කරනවා.
it ඒකේ අර පොත් කියවන එක has helped උදව් කරලා තියෙනවා me මට to improve දියුණු කරගන්නට. මොකද්ද? my knowledge මගේ දැනුම. knowledge කියන්නේ දැනුම. දන්නවනේ. ඉතා වේගෙන් ඉස්සරට කියලා දුන්නා by leaps and bounds. by leaps and bounds කියන්නේ මොකද්ද? ඉතා වේගෙන් rapidly swiftly very fast. හරි. it has helped me ඒක මට උදව් කරලා තියෙනවා to improve දියුණු කරගන්නට my knowledge මගේ දැනුම by leaps and bounds ඉතා වේගෙන්. ඒ කියන්නේ අර පොත් කියවීම මගේ දැනුම ඉතා වේගෙන් වැඩි කරගන්න දියුණු කරගන්න උදව් වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ කියන්න පුළුවන් හරි ඉක්මනට ලියන්න. මම ආසයි කියවන්න නැත්නම් මම ආදරේ කියවන්න බෞද්ධ පොත්. I love to read. I love reading කියන්න පුළුවන් නැත්නම් to read කියන්න පුළුවන්. I love to read මොනවාද? Buddhist books. B capital. ඔබේ ස්පේස් තියන්න මෙතන ඉඩ බඳින්න සම මෙහෙම ලියනවා. I love to read Buddhist books. මම ආසයි කියවන්න බෞද්ධ පොත්. මේක proper noun එකක් Buddhist කියන්නේ religion එකක නමක්. ඒ නිසා B capital. proper noun එකක්. හරි. මීට අමතරව කොහොමද කියන්නේ? apart from that. මීට අමතරව මම ටීවී එකේ ප්‍රයෝජනවත් වැඩසටහන් බලනවා. කොහොමද කියන්නේ? කාටුන් බලන්නේ නැහැ. ටෙලිඩ්‍රාමාස් බලන්නේ නැහැ. ෆිල්ම්ස් බලන්නේ නැහැ. හරි. මීට අමතරව apart from that කිව්වේ මීට අමතරව ඕනාට කියනවා besides කියලා. තර ඉස්සෙල්ලා අපි ලිව්වේ මීට අමතරව කියලා besides මතකද? මීට අමතරව මේ වගේ ඒවා සාමාන්‍යයෙන් පැරග්‍රාෆ්ස් ලියද්දී පාවිච්චි කරනකොට වැඩිපුර ලකුණු ගන්න පුළුවන්. apart from that මීට අමතරව මම නරඹනවා simple present tense I watch useful ප්‍රයෝජනවත් programs වැඩසටහන් මීට අමතරව මම බලනවා ප්‍රයෝජනවත් වැඩසටහන් මොකේද ටීවී එකේ කියන්නේ on TV හරි මීට අමතරව මම නරඹනවා ප්‍රයෝජනවත් වැඩසටහන් on TV ටීවී එකේ තමයි බලන්නේ. හරි මම නිතරම නරඹනවා අධ්‍යාපනික වැඩසටහන්. ඒක බලනවා නේද? දැන් රූපවාහිනිය එකේ යනවා channel I එකේ යනවා. I always watch. හැබැයි අද නම් මම දැන් යනවා මැච් එක. channel I බලන්න එපා. අර අධ්‍යාපනික වැඩසටහන යනකොට බලන්න. I always watch. මම නිතරම බලනවා. මම නිතරම නරඹනවා මොනවාද? අධ්‍යාපනික වැඩසටහන්. Educational programs. දැන් වල අධ්‍යාපනික වැඩසටහන මම කියලා දීලා තියෙනවා YouTube එකේ තියෙනවා බලන්න කියලා. එහෙනම් බලන්න හරි. මම නිතරම නරඹනවා අධ්‍යාපනික වැඩසටහන්. Educational අධ්‍යාපනික programs කියන වැඩසටහන්. I always watch educational programs. මම නිතරම නරඹනවා අධ්‍යාපනික වැඩසටහන්. හරි. ඒ විතරක් නෙමෙයි මම physically active. මම ක්‍රිකට් සෙල්ලම් කරනවා යාළුවෝ එක්ක. කොහොමද කියන්නේ? සමහර වෙලාවට sometimes සමහර වෙලාවට බලන්න මේවා කියලා දීලා තියෙනවා කලින්. sometimes සමහර වෙලාවට මම සෙල්ලම් කරනවා. I play මොනවද? I play cricket. මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. මගේ යාළුවෝ එක්ක. with my friends. දැකලා with කියන එක පාවිච්චි නැහැ. with my friends. සමහර වෙලාවට මම ක්‍රිකට් සෙල්ලම් කරනවා කාත් එක්කද? මගේ යාළුවෝ එක්ක.
with my friends. හරි සරලයි. තව වාක්‍ය දෙකයි ලියන්නේ. හරි ඊට පස්සේ කියන්න පුළුවන් මට විවේකයක් ලැබෙන හැම වෙලාවෙම මම මගේ දෙමව්පියන්ට උදව් කරනවා. කොහොමද කියන්නේ? හොඳ පුරුද්දක්. I help මම උදව් කරනවා my parents මගේ දෙමව්පියන්ට. ඔන්න අලුත් වචනයක් කියලා දෙනවා. whenever කියන්නේ හැම වෙලාවෙම conjunction එක. හැම වෙලාවෙම. I have free time. I have කියන්නේ මට තියෙනවා free time කියන්නේ විවේක කාලයක්. දැන් බලන්න සමද්ද චැටි. I have කියන්නේ මට තියෙනවා free time විවේක කාලයක්. whenever I have free time මට free time එකක් ලැබෙන හැම වෙලාවෙම මම මොකද කරන්නේ? මම උදව් කරනවා මගේ දෙමව්පියන්ට. ඔයගොල්ලෝ එහෙම කරනවා නේද? Hope you are doing so. හරි. දැන් අපිට ලස්සනට අවසන් කරන්න පුළුවන් මේක. හොඳ ලස්සන වාක්‍යයක් ලියුවහම වැඩිපුර ලකුණු ගන්න පුළුවන්. ඒකට එක්සෑම් එකේ හිත දිනා ගන්න පුළුවන්. දැන් මේවා කියුවහම තේරෙනවා මෙයා හොඳ ළමෙක් කියලා. ඇත්තටම දේවල් කරන්න හරි. ඒක බොරු ලියන්න ඕනේ නැහැ. හරි. ඔයාලට අවසන් කරන්න පුළුවන්. මගේ මතය අනුව. Okay? You can finish the paragraph like this. මගේ මතය අනුව එකත් ඒ ඡේදෙම ලියන්න. මොකද එක ඡේදයක් ලියන්න කියන්නේ. හරි. මගේ මතය අනුව කියන්නේ in my opinion. ඔයගොල්ලෝ මෙතන ලියන්න. In my opinion. කිව්වේ තේරුම ලියන්න මගේ මතය අනුව. opinion කියන්නේ මතය. ඒක අදහස හරි. In my opinion මගේ මතය අනුව I spent මම ගත කරනවා මොකද්ද මගේ විවේක කාලය my free time in a meaningful manner අර්ථාන්විත ක්‍රමයකට අර්ථවත් ආකාරයකට meaning අර්ථය meaningful අර්ථවත් manner කියන්නේ ආකාරය තේරුම් ගන්න manner ආකාරය meaningful කියන්නේ අර්ථවත් හරි මගේ මතය අනුව I spent මම ගත කරනවා my free time මගේ විවේක කාලය in a meaningful manner අර්ථවත් ආකාරයකට මගේ මතය අනුව මම අර්ථවත් ආකාරයකට මගේ free time එක ගත කරනවා අච්චරයි ලෙසි නේද අපිට කියව ගන්න ඊට පස්සේ ඔයාලා ඇක්ටිවිටි පද ගන්න පොඩි ඇක්ටිවිටි එකක් විනාඩි 10ක් වගේ කරනවා. විනාඩි 10ක් වගේ තමයි කරන්නේ. ඊට පස්සේ මම වීඩියෝස් දාලා පෙන්නනවා. Take your activity book. ප්‍රශ්න කරන ඇක්ටිවිටීස් එකට පද ගන්න. හරි. ඇක්ටිවිටි පොතේ මේ ඇක්ටිවිටි ලියා ගන්න. ඉස්තම් පුරවන්න තියෙන්නේ. ඉවරයි නේද මේක?
ලියන්න fill in the blanks. system පුරවන්න තියෙන්නේ. father tata blank go abroad කියන්නේ කොහෙද පිටරට for a conference සමුළුවක් සඳහා for a conference තාත්තා සමුළුවකට රට ගිහිල්ලා conference කියන්නේ සමුළුව දැන් තලියන්නේ සාක් සමුළුවද දන්නේ he blank not returned yet උදව් කරන්නම් present perfect වලින් තමයි හිස්තැන් පුරවන්න තියෙන්නේ. verb එක දාන්න තියෙන්නේ present perfect වලින්. yet කියලා තියෙනවානේ තාම ඇවිල්ලා නැහැ. එහෙනම් yet එකෙන් අඳුර ගන්න පුළුවන් present perfect කියලා. yet කියන එක highlight කරගන්න. හරි මේකෙන් කියන්න ඕන මගේ තාත්තා පිටරට ගිහිල්ලා සමුළුවකට තාම ඇවිල්ලා නැහැ. next one. my sister මගේ සහෝදරිය blank already කියන්නේ දැනටම මතකද present perfect වෙලා අපි 7 වසරේදී complete හරි මම එකක් කරලා පෙන්නන්න මේක දෙවෙනි උත්තරේ දානවා 2 years in the university 2 years අවුරුදු දෙකක් in the university විශ්වවිද්‍යාලයේ හරි අන්න බලන්න හරි මේක අදහස මොකද්ද මගේ සහෝදරිය already කියන්නේ දැනටමත් complete සම්පූර්ණ කරලා ඒතර මගේ සහෝදරිය දැනටමත් සම්පූර්ණ කරලා තියෙනවා අවුරුදු දෙකක් විශ්වවිද්‍යාලයේ ඇයි අපි මේ present perfect කියලා හොයාගත්තේ කොහොමද present perfect නම් අපි ක්‍රියාපදේ දාන්නේ has hari have hari එක ක්‍රියාපදයේ past participle දාන්න තියෙනවා. එතන my sister ඒක වචන නිසා අපි දානවනේ has complete කියන එකේ past participle completed විය යුතුයි. completed තමයි දාන්න තියෙන්නේ. හරි. already කියලා තියෙනවා. already කියන තමයි අපි අඳුරගත්තේ past participle එන්න ඕනේ කියලා. කියලා දීලා තියෙනවා අපි. already කියලා තියෙනවා. කොහෙද මෙතන yet කියලා තියෙනවා. එන්න මේ වචන වලින් අපිට ටෙන්ස් එක අඳුර ගන්න පුළුවන්. ඒක අපිට හරිම වැදගත්. ඒගොල්ලෝ හරියට උත්තරේ දුන්නා වගේ තමයි. already කියන්නේ දැනටම. yet කියන්නේ තාම නැහැ. මේවා කොහේ හරි වාක්‍යයක තිබ්බොත් ඒක 99% present perfect. My sister has already completed. මගේ සහෝදරිය දැනටම සම්පූර්ණ කරලා තියෙනවා 2 years අවුරුදු දෙකක් කොහෙද විශ්වවිද්‍යාලයේ. උපාධිය අවුරුදු දෙකක් කරලා තියෙනවා. තව කරන්න තියෙනවා ඉස්සරහ. දැනට අවුරුදු දෙකක් සම්පූර්ණ කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. අර සම්පූර්ණ කළා කියන එක අපිට highlight කරන්න ඕන. ඉස්මතු කරන්න ඕන. ඒකයි අපි present perfect පාවිච්චි කරන්නේ. අතීතේ ක්‍රියාවක් කරලා තියෙනවා ඒක ප්‍රතිඵලය නැත්නම් ක්‍රියාව මේ මොහොතත් එක්ක සම්බන්ධ වෙන තමයි පාවිච්චි කරන්නේ. මතකයි කලින් එක. හරි. number 3 අපි දැන් spoken english වලත් කළේ මේක. ඔන්න. මේක බලන්න පුළුවන්ද කියලා? හරි spoken english වගේ තමයි මේක. C කියන්නේ ලකිනවනේ මොකද්ද? නුවර පෙරහැර. The candy පෙරහැර several times. The candy පෙරහැර. The candy පෙරහැර. ඒ කියන්නේ නුවර පෙරහැර several times. කිහිප වතාවක්. several times කියන්නේ කිහිප වතාවක්. මම නුවර පෙරහැර කිහිප වතාවක් දැකලා තියෙනවා කියලා තමයි කියන්නේ. මතකද have you ever seen ඉස්සෙල්ලා අපි කරේ ඒ ක්‍රමෙන් තමයි කරන්නේ. හරියට ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ දෙකට උත්තර ලියන්නක් ගන්න. එච්චරයි හරි අද දවසට. මේක ටෙක්ස්ට් බුක් එකේ ඇක්ටිවිටි එකක් නෙමෙයි. මේක මම වෙනම ග්‍රැමර් පොතකින් අරන් තමයි දුන්නේ. grade 8 වල අදාළ.
ඉක්මනට උත්තර clear? ඉවරයි නේද? බලමු. හරි. තාත්තා පිටරට ගිහිල්ලා තියෙනවා. for කියන්නේ සඳහා a conference. තාත්තා සමුළුවක් සඳහා පිටරට ගිහිල්ලා තියෙනවා. හරි. ගිහිල්ලා තියෙනවා කියන එක මෙතන දාන්න ඕනේ. හරි. ගිහිල්ලා තියෙනවා කියන ක්‍රම දෙකක් තියෙනවා. තාත්තා ඒක වචන නිසා කොහොමද වෙන්න ඕනේ? has තමයි helping verb එක. has තියෙනවා. ගිහිල්ලා කියන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි gone, එකක් තමයි been. gone කිව්වොත් ගිහිල්ලා තාම එහේ. been කිව්වොත් ගිහිල්ලා ඇවිත්. දැන් බලන්න මෙතන ගිහිල්ලා ඇවිත්ද ගිහිල්ලාද? දෙවෙනි වාක්‍යේ කියනවා තාත්තා තාම ඇවිල්ලා නැහැ. he has not returned yet. තාම ඔහු ඇවිල්ලා නැහැ. එහෙනම් ගිහිල්ලා තාම එහේනේ. එහෙනම් අපි දාන්න ඕනේ my father has gone කියලා තමයි දාන්න ඕනේ. go එකේ past participle. තාත්තා ගිහිල්ලා තියෙනවා පිටරට for a conference. සමුළුවක් සඳහා. he ඊට පස්සේ කියනවා දැන් තාත්තා සමුළුවක් සඳහා පිටරට ගිහිල්ලා තාම එහේ. ඔහු තාම ඇවිල්ලා නැහැ. කොහොමද එන්න ඕනේ? present perfect වලින් has දාලා return කියන එකේ past participle දානවා return. ed දාන්න තියෙන්නේ. not තියෙනවා. එහෙනම් not එක මැද්දට දානවා. උත්තරේ එන්න ඕනේ. he has not returned yet. yet කියන්නේ තාම. එහෙනම් ඔහු තාම ඇවිල්ලා නැහැ. ඔහු තාම ඇවිල්ලා නැහැ. ed දාන්න තියෙන්නේ. return එකට ed දාන්න තියෙන්නේ. එතකොට past participle. ඔහු තාම ඇවිල්ලා නැහැ. තේරුණානේ? හරි. තාත්තා පිටරට ගිහිල්ලා සමුළුවකට තාම ඇවිල්ලා නැහැ. present perfect. මෙතන my sister has already completed. මගේ සහෝදරිය දැනටමත් සම්පූර්ණ කරලා තියෙනවා. completed සම්පූර්ණ කරලා has කියන තියෙනවා. present perfect. අතීතයේ සම්පූර්ණ කළා. දැන් මට ඕනේ ඒක highlight කරන්න. අතීත ක්‍රියාව ඉස්මතු කරන්න ඕන. දැනටමත් complete කරලා තියෙනවා. මොකද? අවුරුදු දෙකක් විශ්වවිද්‍යාලයේ. හරි. සාමාන්‍යයෙන් මේ already yet කියලා තිබ්බොත් ගොඩක් වෙලාවට ඒක present perfect. past perfect වෙන අවස්ථාවක් තියෙනවා. මෙතනදී නම් present perfect. number 3 I මොකද්ද? the candy පෙරහැර නුවර පෙරහැර several times කිහිප වතාවක්. several කියන්නේ කිහිප වතාවක්. හරි. මම නුවර පෙරහැර දැකලා තියෙනවා කියලා තමයි කියන්නේ. එහෙනම් මේ several times එක දැක්කම තිබ්බහම මේ so කියලා දාන්න එපා. දැක්කා කියන්න බෑ. මේකෙන් අපිට present perfect කියලා ඉස්මතු වෙනවා. මේ වචනේ හරි වැදගත්. ඒවා highlight කරගන්න. paper එකක මේ වචන තිබ්බත් present perfect තමයි බොහෝ විට. එහෙනම් මම දැකලා තියෙනවා. I එක දාන්නේ අපි has නෙමෙයි have. C එකේ past participle seen. ඔන්න මම දැකලා තියෙනවා නුවර පෙරහැර කිහිප වතාවක්. හරි. තව ප්‍රශ්න දෙකයි. හොඳ ලස්සන එකක්. I blank write the essay. Now I am going to show it to the teacher. On now the making of it India cannot. Now I am
going to show මම පෙන්නන්න යනවා it ඒක රචනාව කාටද to the teacher මම රචනාව ටීචර්ට පෙන්නන්න යනවා going to show කියන්නේ පෙන්නන්න යනවා it රචනාව to the teacher ගුරුවරයාට එහෙනම් මම දැන් රචනාව ලියලා තියෙනවා present perfect නේ ඇයි අපි ලියලා තියනවා කියන්නේ අතීතයේ රචනාව ලියුවා දැන් ඒක ප්‍රතිඵලය මගේ ඉස්සරහා පේන්න තියෙනවා රචනාව පේන්න තියෙනවා ඒක අතීත ක්‍රියාව මේ මොහොතත් එක්ක සම්බන්ධයි ලියපු එක මේ මොහොතත් එක්ක කනෙක්ෂන් එකක් තියෙනවා දැන් මම ඒකේ ප්‍රතිඵලය ටීචර් පෙන්නන්න යනවා රචනාව දැන් පෙන්නන්න යනවා ඒකයි භාවිතය අන්තිම එක ඒකත් lazy the children blank already blank clean the classroom පන්ති කාමරය for the exhibition ප්‍රදර්ශනය සඳහා ළමයි දැනටමත් පන්ති කාමරය පිරිසිදු කරලා තියෙනවා ප්‍රදර්ශනය සඳහා අන්තිම එක කරන්න බෑ නේද तर මේ අද කරපු ගොඩක් පාඩම් present perfect එකත් එක්ක සම්බන්ධයි. අපි spoken english කරේ present perfect එකට සම්බන්ධයි. तर මේ activity එකත් present perfect වලට සම්බන්ධයි. දැන් අපි කරන වීඩියෝ එකත් බලන්න යන වීඩියෝ එකත් present perfect වලට සම්බන්ධයි. ඉක්මනට දාන්න. සමහර අය මේ ලොග් අවුට් වෙලා ලොග් ඉන් වෙනවා සිග්නල් ප්‍රශ්න නිසා වෙන්නේ නැති ඔයගලගේ. එහෙම මොන හරි මගේ වෙච්ච දෙයක් තියෙනවා නම් YouTube දැම්මම බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් හෙටත් මේ ක්ලාස් එක තියෙනවා 10 12. හරි. හැමදාම සෙන්සුරාදා එක තුල තියෙනවා. ඉරිදාට 10 12 තියෙනවා. ලබන අවුරුද්දෙත් එහෙමමයි. Have you finished? දැක්කද? Have you finished? ඔයා ඉවර කරලා තියෙනවද කියලා අහන්නේ. Present perfect. I have finished. මම ඉවර කරලා තියෙනවා. Present perfect. මම activity එක කළා. ඒකේ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. දැක්කද? භාවිතය නැහැ. Practical. Shall we check? Number 4. I DSA රචනාව මම රචනාව ලියලා තියෙනවා එහෙනම් කොහොමද කියන්න ඕනේ I have written right කියන එකේ past participle written past tense wrote past participle written මම ලියලා තියෙනවා රචනාව now then I am going to කියන්නේ කිසියම් දෙයක් කරන්න යනවා going to show පෙන්වන්න යනවා it ඒක to the teacher ගුරුතුමාට මම දැන් රචනාව ගුරුතුමාට පෙන්වන්නයි යන්නේ सामान्य स्कूल दी रचना ලියලා ඉවර වෙලා ටග්ගල ටීචර් පෙන්නන්න යනවා නේද number 5 the children already තියෙනවා එහෙනම් present perfect the children බහුවචන helping verb එක have clean එකේ past participle clean ළමයි දැනටමත් පිරිසිදු කරලා තියෙනවා පන්ති කාමරය මොකටද for the exhibition ප්‍රදර්ශනය සඳහා හරි පහෙන් ලකුණු ගන්න දාගන්න හරි දැන් අර වීඩියෝ එක බලන්න